හේ නීති මේ කකුල පණ නැතුව ඉගෙන ගියා. දැනුත් හිරි වැටලා වගේ. ඇඟටත් හරිද. කවදාක්වත් නැතුව? හිරිවාතයක් වෙන්න ඇති. ඒක තමයි මාත් හිතුවේ. මේක මේ කපු මහත්තයාගේ වැරද්ද කියන්නත් බෑ. ඕක අපට කොඩි විනයක්වත් කෙරුවද? උදේ හවා දෙයියෝ පුදුම වැඳගෙන ඉන්න අපිට ඔය කොඩි වින වදින්නේ නැහැ. උඹලා බය වෙන්න එපා. මගතොට එදී කතා කරලා hina වෙලා ගියාට ඕක මහා වසවර්තියා. බත් එක්ක තරහින් ඉන්නේ. ඔය නරිරාල කවදා හරි පාඩමක් ඉගෙන ගන්නේ මගෙන් තමයි. කටවාගෙන කුමේ මේක මට උනත් එකයි උඹට උනත් එකයි. එදා ණයා වත්තට ආපු එකත් කපු මහත්තයාගේ වැඩක්ද කියලා මට හැකයි. ඔය එක එක වේසෙන් පිල්ලිවනවා කියනවනේ. හිටින්න මම බේත් තෙල් ටිකක් ගෙනල්ලා ගන්නම්. හෙට වෙනකොට අඩුවක් උන්නේ නැති වුණොත් බෝධිගාලේ වෙදහම්දු ළඟට ගිහින් බලමු. මේ ගංගොල උන් දන්නේ ඔය වගේ අසමත් જાති වල තමයි. කාට හරි යන්නෙන්ට කැලෑපත්තර කවි කියන්නයි හිනහ වෙන්නයි. උන් හැදුනෙත් නෑ. වෙන කෙනෙකුට හැදෙන්න දෙන්නෙත්. මාස්ටර් අහලා තියෙනවද කතාවක් තියෙනවා ඉරිසියාවට බේත් නැහැ කිය. ඒක නම් ගමේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවට උන්ට දරා ගන්න බෑ. කාලෙකට ඉස්සර දොළුවේ තැබල් මහත්තයාගේ දුව බෙල්ල කපලා මරලා දැම්මා. ඊළඟ මේ උපාධිය අර රස්සාව කරන්න යන්න ඉන්න ගත්ත එක උන්ට හොල ගන්න බැරි වුණා. කමල් ඔය ඉතර ගණන් ගන්න. පටන් ගත්ත වැඩි අපි ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඒක හරි. බල්ලෝ බිරුවට තවලම මග නවතින්නේ නැහැ. අනිත් එක ගමේ හැමෝමත් නෙමෙයිනේ ඔය. මං කැමති නෑ ගමේ මිනිස්සුත් එක්ක ආරවුල් ඇති කරගන්න. නැත්නම් ඉතින් මට පුළුවන් එකා දෙන්න අරගෙන ගිහිල්ලා මකර කටට දාලා. ඩික්සන් මේවට මැදිහත් වෙන්න ඕනේ නැහැ. අපි ඉතින් හොඳ හිතින් පටන් ගත්තු දෙන්නේ. අපි මේක දිගටම කරගෙන යමු. අපිත් මේ ගමේනේ. කමල් මහත්තයා පිටිපස්සේ අපිත් ඉන්නවා. කමල් ගමේ ඉන්න කසිප්පුකාරයෝ කැමති නෑ ගම දියුණු වෙනවට. උන් කැමති ගම හැමදාම අන්ධකාරය තියෙනවා. මොකද උන්ට උන්ගේ වැඩවලට පහසුයි. අපි ඇතුළට ගිහලා මොනවා හරි බමුද? එංගල් තේ ටික ලෑස්ති කරන්න. ඈ නෝනා. දැන් ඔය ආපු නෝනට කොළඹ ගේ දෙන්න තීන්දුව කරගත්තද? ඒ නෝනා ආයේ ඒක ගැන කතා කරගන්න. කොහොමද ඉතින් දන්න කියන කෙනෙකුට ගේ දුන්නා නම් හොඳයිනේ. මන්නම් කියන්නේ නෝනා. ඔය ගේ තව ටික කාලයක් අපිටම තියාගත්තා නම් හොඳයි කියලා. ඇයි? මං කියන්නේ නෝනායි හොඳටමයි. ඔය ඊට ගඩන් තව ටික කාලෙකින් තවත් වැඩි මිලට දෙන්න පුළුවන්. ඒ වෙකේ මොකටද මේ ලාභෙට දෙන්නේ? මට නම් ඔය ගෙන් වැඩක් නැහැ. කරන්න තියෙන එකම දේ ඔක විකුණලා දාන්න. මන්නම් කියන්නේ ඔය නෝනා හදිස්සියෙම නෝනා හම් වෙන්න ආවේ ඔය ගේ ගැන අදහසක් තියාගෙන. අනිත් එක ඒ නෝන මොන රට රාජ්‍ය හිටියත් හැබැයි අපි ගැන හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා. මට ඒක තේරුනේ අර සුධීර නෝන ගැන කියපු ටිකෙන්. තේගිරිස් මම කියලා තියෙනවා කවුරුවත් කතා කරන දේවල් අහගෙන ඉන්න එපා කියලා. ඒක අහගෙන හිටියා මදියට ඒව තේරුම් ගන්න වැරදි විදියට.
ඒ නෝනා ඉස්සරින්දම්ම අපි ගැන දන්න කියන කෙනෙක්. ආය අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. මං කිව්වේ මට තේරිච්ච දෙයක්. හරි වැරද්දක් මන් දන්නේ නැහැ. නව වැස්ලින් බොඩි ලෝෂන් සමට ස්වභාවයෙන්ම උරුම නිරෝගී බව සහ පැහැපත් බව රැකදේ. හේතුවානේ මොකද මේ මෙච්චර වැයි බීරුමේ මල් වලට වතුර දාන්නේ? මල් වලට නෙවෙයි මල් ගස්වල මුල් වලට වතුර දාලා හොදනවා මේ ගන්ධස්සාරිය උහුලන්න බෑ මූත්‍රා ගඳයි බරීට බල්ල බලන්න වගේ වැඩේ කරලා තියෙන්නේ. පොඩි උන්නේ හේතුහාමි. පොඩි උන්නන් තව කමක් නැහැ කියනකෝ. පොඩි උන්ගේ මහයුම් මේ සේරම විගඩන් එන්න මේ පන්තියක් හින්දා. ඊතන වනසන එක අපේ උන්ගේ සිරිතක්නේ. A farmer lives in a village. He grows crops. He works very hard. He gets up early morning. We get to eat food. Because farmer grows it for us. Excuse me, sir. අයිබෝ. අයිබෝ. ඉතින් කොහොමද මාස්ටර්? මේ ඩික්සන් මහත්තයා දුන්න ළමයිට බෙදලා දෙන්න කියලා. ඉංග්‍රීසි කතන්දර පොත් වගේ. හරි මගේ. හරි මගේ. අනේ thank you very much. මේ අපේ ඩික්සන් මහත්තයාට මම තෑන්ක් කරා කියන්නේ. හොඳයි. ළමයි වාඩි. පන්ති වුණාම ඔක්කොටම මේ පොත් බෙදලා දෙනවා ඈ. මං ගිහලා ඉන්න සර්. හොඳයි. බොහොම ස්තුතියි. අයිබෝ. අයිබෝ. හරි. එහෙනම් අපි මුලින් ඉඳලා පටන් ගමු ඈ. A farmer lives in a village. කුමි මෙහෙන වරෙන් කුමි මෙහෙන වරෙන් මොකද? අර බලපන් අර ගස් අතර මොකද ඉන්නේ කියලා බලපන් මොකද? අර ගස් අතරින් කලුරෙන් මතුණා ඒක උස එවනේ ලකුණා ඒක උසෙම දීකුණා අර බලපන් කුමි උඹ අපිට කෝරියා කරලා කුමි උඹලට වුණ විකාරේ බලන් හිටිය ඇති. හෙට මේ යමු එදා හම්දුර ළඟට. ගිනි කබල වගේ රත් වෙලා. ඔබ පරිසමය අම්මා අම්මා. මං ගැන බය වෙන්න ඕනේ නැහැ. මං ඔය හදි හුණියන් වලට බය නැහැ. උඹලා බය වෙන්නත් එපා. යන් ගෙට. නව වැස්ලින් බොඩි ලෝෂන් සමට ස්වභාවයෙන්ම උරුම නිරෝගී බව සහ පැහැපත් බව රැකදේ. ඇයි දැන් එකපාරටම හේතුවාමිට ගම යන්න හිතුනේ?
ඉතින් අපේ කාලෙත් හරිය. අපේ කියලා කවුරු හරි ගමේ ඉන්නවද කියලා බලන්න ඉන්න. කුමීල චූටි මහත්තයාව බලාගනී මං වෙනකන්. හේතුවම කවදාවත් ගම ගැන කතා කරනවා මං අහලා නැහැ නේ. මේ ගම ගැන මිසක්. මගේ ගම වැල්ලවාය. ලොකු මහත්තයා ළඟට ආවත් හරි ඊට පස්සේ ගමේ ගියේ නැහැ. ඒ මොකද? හේතුවමට ගම එපා වෙලා දාවේ. මට ගම එපා වුණා. ගමට මාව එපා වුණා. ඒ මොකද? මගේ අතින් මිනිහෙක් මැරුණා. මට බහ දීලා හිටපු ගෑනු ළමයට හිරිහැර කරන්න ආපු එකෙකුට මම පිහියෙන් යන්නේ. එල්ලුම් ගහෙන් බේරුණේ ඉක්මන් කෝපයක් නිසා වෙච්ච වරදක් කියලා නඩුකාර හාමුදුරුවෝ පිළිගත්ත නිසා. මම බෝගම්බර හිරේට වැටුණා. කාලයක් යනකොට මගේ කල්කිරියාව හොඳයි කියලා මට නිදහස ලැබුණා. ඒත් මට යන්න තැනක් තිබුණේ නැහැ. මට අනුකම්පා කරපු ජේලර් මහත්තයෙක් තමයි මාව මෙහාට එව්වේ. මේ මහත්තයා අපේ ලොකු මහත්තයාගේ නෑයෙක්. එදා ඉඳන් මම ලොකු මහත්තයාගේ හේවණල්ල වගේ හිටියා. දැන් ඉතින් මම තනි වෙලා ඉන්නේ. හේතුවම තනි වෙලා නැහැ. හේතුවමිට මම ඉන්නවනේ. ඒක මන් දන්නවා. දැන් අපි වයසක මිනිස්සු. අපට ලෙඩ දුක් හැදෙනවා. මං කැමති නැහැ චූටි මහත්තයාට කරදර කරන්න. මට කරදරයක් නැහැ හේතුවමි. හේතුවමි ගමේ ගිහිල්ලා ආපහු එන්න. අඩුතරමේ අර ගෑනු මිනිස්සයවත් ගමේ ඇතිනේ. කියන්න දන්නේ නැහැ චූටි මහත්තයා. දෙතුන් පාරක් මාව බලන්න බෝගම්බරට ආවා. පහු වෙනකොට ගමන නතර වුණා. ඔගේ හැටියෙම තමයි. එතකොට හේතු හාමිත් මේක මහ පුදුම ලෝකයක් නේද හේතුවා?
ඒක මට වඳින්න බෑ. ඒ දුවම යන තැන පරිස්සමෙන් ගිහිල්ලා ආපහු එන්න. බල චුටි මහත්තයා ඕනි බලා ගන්න ඕනේ. ඒ ගැන බය වෙන්න එපා හේතුවාම. මම හිතකින් යන ගමනක් නෙවෙයි. කකුල් දෙක පණ තියෙද්දි නොගියොත් මට මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ. මම මෙහාට ආවයින් හරි තනියම ගිහිල්ලා නැහැ කොහෙවත්. මහත්තයලත් එක්ක වන්දනාවේ ගියා නම් මිසක. අපි දන්න කාලේ ඉඳලම හේතුව අම්මා මේ බංගලාවෙමනේ හිටියේ. ඉක්මනට ගිහින් එන්න. මං මෙහාට එනකොට අර ගස් තිබුණේ මගේ උසට. වාහනේ ඇවිල්ලා. අපි යන යමු හේතුවා. මං එනක බංගලාව බලන්න. හොඳයි චුට්ටුනා. මංගල. මං හෙට ඉඳන් එන්නම්. හාද?